ගිණුම්කරණයේ පදනම තමයි වත්කම් සමාන හිමිකම දන වක්කීම කියන සමීකරණය. ගිණුම්කරණයම දැන් ගිණුම්කරණය අපි ඉස්සරහට 12 13 ඉගෙන ගන්න සියලු දේවල් විශේෂ විදිහට අදාළව ඉඳලා තියෙන්නේ ඒ වත්කම් සමාන හිමිකම දන වක්කීම කියන සමීකරණයට අදාළව. ඒ කියන්නේ ගිණුම්කරණයේ සියල්ලම දැන් අපි ගණන් හදන උනත් ඒක මුලින්ම ගණන් ඒකයි පාඩම් වල. ඒක හැමතිස්සෙම ඔලුවට දා ගන්න ඕනේ. ඒ කියන්නේ සූත්‍ර විතරක් නෙමෙයි ඒක ඉස්සරහ පාඩම් වලටත් ඒක වැදගත් වෙන හැම දෙයකටම ඉස්සරහ හැම පාඩමකටම ඒක ඔලුවට දාගෙන මතක තියාගන්න. ඊට පස්සේ අපි කතා කරන්නේ හවුල් ව්‍යාපාර. හවුල් ව්‍යාපාර වල ටීචර් ගයිඩ් එකට අනුව තමයි මම කරන්නේ. ටීචර් ගයිඩ් එක මුල ඉස්ලාම හවුල් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? ටීචර් ගයිඩ් එකේ කොටස් 5ක් තියෙනවා බෙදලා. ඉස්ලාම පළවෙනි කොටසෙන් කතා කරන්නේ තීරි කොටස් ගැන. හවුල් ව්‍යාපාර නිර්වචන, හවුල් ව්‍යාපාර හටගන්නේ කොහොමද? දා පණක් ඒ වගේ දේවල්. ඊට පස්සේ දෙවෙනි කොටසෙන් කතා කරන්නේ හවුල් ව්‍යාපාර වල දෙවෙනි කොටසෙන් තීරි කොටස් පළවෙනි කොටසෙන් කතා කරපු තීරි කොටස් එක්ක ඒ වගේ හවුල් කරුවන්ට කියන දීමනා ඒවා ආය හවුල් කරුවන්ගේ අයිතිවාසිකම් මේ ටික තුන්වෙනි කොටසෙන් තමයි ගණන් හදන්න වෙන්නේ. පළවෙනි එක ඉස්ලාම හවුල් ව්‍යාපාර ගිණුම් තියන්නේ රාග්දාන ගිණුම, ජංගම ගිණුම. ඊට පස්සේ රාග්දාන ගිණුම, ජංගම ගිණුම පස්සේ ආදායම් ප්‍රකාශය, ලාභ ප්‍රකාශය, ආය ඒ වගේම ලාභ විසර්ජනය අනේ ටික කතා කරනවා. ඊට පස්සේ ඊළඟට 4 5 ටිකකින් කතා වෙන්නේ හවුල් කරනවා හවුල් ව්‍යාපාරය පාත් කියන මුලින්ම දැන් ඒක පාඩම ඇදලා තින්නේ තේ පිළිවෙලට. කියන්නේ ඉස්සෙල්ලාම හවුල් ව්‍යාපාරය පටන් ගන්න විදිය, ඊට පස්සේ ගිණුම් තියෙන විදිය, කියන්නේ පටන් ගන්න විදිය, ඊට පස්සේ නෛතික පසුබිම, ඊට පස්සේ ගිණුම් තියෙන විදිය, ඊට පස්සේ අවසානට හවුල් කරුවෙක් ඉවත් වෙලා යද්දි කීර්තිනාමය ගන්න කරද්දි අනේ වගේ දේවල් වලදී ගිණුම් තියෙන විදිය අවසාන වෙනකොට කරන්නේ. දැන් හවුල් ව්‍යාපාර එලොල් පේපරේ ලකුණු 20ක ගණක් එනවා. දැන් 20 ලකුණු 20ක ගණක් ආවා. දැන් ඔයගොල්ලෝ දැන් 20 ක ලියන අය නම් තුන්වෙනි බැච් එක අලුත් සිලබස් එකේ 2017 අලුතුනේ. ඒකේ හවුල් ව්‍යාපාර වල පරණේවත් තියෙනවා, අලුත් ඒවා තියෙනවා. ඒ කියන්නේ අලුත් ඒවා ටික අදාළ ටික ඉගෙන ගත්තා නෑ. ඇති විශේෂ අදාළ ටික මුලින්ම පටන් ගමු. දැන් හවුල් ව්‍යාපාරය ඉස්ලාම හවුල් ව්‍යාපාරක නිර්වචනය තියෙන්නේ. හවුල් ව්‍යාපාරක නිර්වචනයේ 1990 හවුල් ව්‍යාපාර ප්‍රධාන පනත. ඒ කියන්නේ හවුල් ව්‍යාපාර වල දැන් මනත් තියෙනවා. ඉස්සර පනත් ටික කියනවා. ඒ කියන්නේ පනත් ඉස්ලාම තියෙනවා. ඒ කියන්නේ ඕනම ව්‍යාපාරයකට. කියන්නේ පනත් වලට ඒ කියන්නේ හැමදේම ගොඩක් වෙලාවට ඉදුම් කරන්නේ මේ ඒ කියන්නේ වචනාර්ථයම ගන්න බලන්නේ. මේ වචනාර්ථය දීලා තින්නේ පහසු වෙන්නේ. කියන්නේ 1918 ව්‍යාපාර නාමඥා පනත කියන්නේ ව්‍යාපාර වල ලියාපදිංචි කටයුතු. ඒ කියන්නේ ව්‍යාපාර ලියාපදිංචි කටයුතු කරද්දී බලපාන්නේ පනත. ඉතින් සමාගම් වල උනත් ඒ වගේ සමාගම් වලට වෙනම පනතක් තියෙනවා. 2007 අංක 7 සමාගම් පනත. ඊට පස්සේ හවුල් ව්‍යාපාර වලට වෙනම පනතක් තියෙනවා. 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. ඊට පස්සේ දැන් මේ පනත් තියෙනවා. දැන් ඒ පනතෙන් තමයි නිර්වචනය කරලා තියෙන්නේ කොයි වගේද හවුල් ව්‍යාපාරයක් කියලා. දැන් හවුල් ව්‍යාපාරයක් නිර්වචනය කරලා තියෙන්නේ පනතින් ලාභ ලැබීමේ අරමුණෙන් ව්‍යාපාරයක් පවත්වාගෙන පුද්ගලයන් අතර වගේ සම්බන්ධතාවයක් කියලා. දැන් කවුන්ටර් වලට ඔය ගොඩක් වෙලාවට අහන්නේ නැහැ. ඒ කියන්නේ අහන්නේ නැහැ කියන්නේ අහනවා. ඒ කියන්නේ පේපරේට උඩ දාගන්න කොහම හරි ඕනේ. ඒ කියන්නේ පේපරේට අහනවා. ඕකත් අහන පොඩි දේවල් ටිකක්. ඒ කියන්නේ හවුල් ව්‍යාපාර අහන්නේ සාමාන්‍යයෙන් අවසානට දෙවෙනි කොටසේ ලොකු ගාණක් එනවා. හවුල් ව්‍යාපාර වල ඒ කියන්නේ කීර්තිනාම ගැලපිල්ලක්. කියන්නේ ඕකේ ගැලපිලි වර්ග කීපයක් තියෙනවනේ. ප්‍රධාන ගැලපිලි තියෙනවා, කීර්තිනාම ගැලපිල්ලක් තියෙනවා. අවසන් තෝ ගැලපිලි ඕන ගාණක එනවා. ඒක තෝ ගැලපිල්ල. ඊට පස්සේ කියන්නේ හවුල් කරුගේ ණය පොලී ගෙවීම ඒ වගේ දෙයක් තියෙනවා. හවුල් වේතන, ලාභාංශ බෙදාහරින විදිය. ඊට පස්සේ ෂෙයා ගැලපිල්ලක් සමහරට එන්න පුළුවන්. ඒක නැත්නම් එන්න පුළුවන්. තව තියෙනවා හවුල් ව්‍යාපාරයේ හවුල් කරුවෙක් ණයක් සපයලා අනේ වගේ දේවල්. ඊට පස්සේ දැන් තීර කොටස් ටික ඕගොල්ලෝ පුළුවන් මම තීර කොටස් ටික කියනවා. ඊට පස්සේ හවුල් ව්‍යාපාරයේ තියෙන ප්‍රධාන අංග ටිකක් තියෙනවා. ඒක බලන්න පුළුවන් පුද්ගලයන් පොදු එකඟතාවය, ව්‍යාපාරයේ ලාභ ලැබීම පරමාර්ථය. ඊට පස්සේ ආය හවුල් ව්‍යාපාරය, ඒ කියන්නේ හවුල් ව්‍යාපාරයක් ඇති වෙන්න පුළුවන් ආකාර. ඒ කියන්නේ හවුල් ව්‍යාපාර පටන් ගන්න පුළුවන් විදිහ. ඒ කියන්නේ ඒක එකඟත්වයකින් එකඟත්වනේ මේ
ලිඛිතව වාචිකව ව්‍යංගයෙන් ලිඛිතව කියන්නේ ලියලා ගිවිසුමක් අසං කරලා කියන්නේ හවුල් ව්‍යාපාරයේ ලාභ බෙදාගන්නේ කොහොමද ඒ වගේ කියලා ගිවිසුමක් අසං කරොත් ඒක ලිඛිතව ඒ ගිවිසුමක් අසං කරොත් ඒක කටයුතු කරන ගිවිසුම විදිහට අපි ගිවිසුමක් අසං කරේ නැත්නම් ඒක අපි කටයුතු කරන්න ඕනේ හවුල් ව්‍යාපාර ආඥා පනත අනුව. මේක මම තියාගන්න ඕනේ නේද ගණන් වලටත් ඒක එනවා. ඒ කියන්නේ දැන් මම ඉස්සරහ ගණන් වලදී කියලා දෙන්නම්. ඒක දැන් ආය ලිඛිත වාචිකව ඒ කියන්නේ කට වචනේ එංගවීමෙන් ඒවා වැඩි පැහැදිලි කරගන්න ඕනේ නෑ. ඊට පස්සේ හවුල් ව්‍යාපාර ගත්තේ කොන්දේසි කියන්නේ ගිවිසුමක් ලිඛිතව හටගත්තොත් ඒක තියෙන දේවල්. ඊට පස්සේ හවුල් ව්‍යාපාර ආඥා පනතේ ප්‍රධාන අංක දෙකක් තියෙනවා 24 42. කියන්නේ 1990 හවුල් ව්‍යාපාර ආඥා 24 නවගන්තියයි 42 නවගන්තියයි. 24 නවගන්තිය කියලා තියෙනවා ඒ කියන්නේ ගෙන්ඩිවල් මේ අම්දර කියන්නේ ඒගොල්ලන් ප්‍රාග්ධනට පොලියක් හිමි වෙන්නේ නැහැ. ඊට පස්සේ වේතන හිමි වෙන්නේ නැහැ. ඒ කියන්නේ කරන වැඩවලට ඊට පස්සේ ලාභ සම බෙදා ගන්න ඕනේ. ඒ කියන්නේ පනත කියලා දෙන්නේ ඒ ටික. ඒ කියන්නේ අපි ගිවිසුමක් තියනවා කියලා කිව්වොත් ගිවිසුමේ කියලා තියනවා නම් මේ විදිහට කියලා පනත දාලා වෙන්නේ ගිවිසුම. ගිවිසුම කියලා නැත්තම් කියන්නේ ගිවිසුමක් ගානක දැන් ගානක් හදන්න ගණන් අපි ගණන් හදන්නේ දැන් ප්‍රධාන වශයෙන් අපි මේව කරන්නේ. ඒ ගානක එහෙම කියලා නැත්තම් ඒ කියන්නේ අනිවාර්යෙන් බලන්න පනත. ඒ කියන්නේ 1990 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වගන්තිය යනවා තමයි ටික කියන්නේ. ඊට පස්සේ ඒ කියන්නේ හවුල්කරුවෙක් තම පෞද්ගලික මුදලින් ඒ කියන්නේ හවුල්කරුවන්ගේ පෞද්ගලික මුදලින් ඒ ප්‍රාග්ධනය යොදවන්නේ නැතුව තමන්ගේ පෞද්ගලික මුදලින් ව්‍යාපාර මොන හරි ගෙවලා තියෙනවා නම් බිල ඒක ව්‍යාපාර නැවත ගෙවන්න ඕනේ ප්‍රතිපූර්ණ කරන්න ඕනේ කියලා කියන්නේ ඒකට. ඊට පස්සේ 42 වෙනි ගන්තිය කියන්නේ හවුල්කරුවෙක් විශ්‍රාමයේදී අයිනලා යද්දී ඒගොල්ලන්ට ගෙවන්න තියෙනවා. ඒ කියන්නේ හවුල් ප්‍රාග්ධන දැන් හවුල්කරුව පවත්වාගෙන යනවනේ ගිණුම්. ඒගොල්ලන් තාම කියන්නේ අලුතම ළමයි නම් මේක බලන්නේ තේරෙන්නේ නැතුව තියෙයි. කියන්නේ මම මේක උදව්වක් වෙන්න කරන්නේ මේ කියන්නේ පොඩි අම්මා අවබෝධයක් තියෙන අයට. ඒ කියන්නේ නැති වුණත් අවුලක් නැහැ. මේක නැවත පස්සේ පාඩම හොඳට ඉගෙන ගෙන ආවිල්ලා බලන්න. ඒ කියන්නේ අවබෝධයක් දෙනවා. ඒ කියන්නේ මට ඕනේ මේක ගණන් හදන්න ඕනේ. මට දැන් මම ගණන් හදන්න කියලා දෙන්නේ හදන්නේ. ඒ කියන්නේ මං හිතපු විදිය ඒක සමහර පාඩම් තියෙනවා account වල ඒක පාඩම් account වල තියෙන පාඩම් කියන්නේ තමන් හිතාගෙන ඉන්න ඕන ක්‍රමයක්. ඒ කියන්නේ ඒක හැමෝම හිතාගෙන ඉන්න වෙන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ට ක්‍රමයක් හදා ගන්න ඕන නම් ඒ ක්‍රමයට අනුව ගියොත් ගොඩක් වෙලාවට account ලේසි වෙනවා. ඒ කියන්නේ කටපාඩම් කරනවා කියන එක ඒකත් හොඳයි විෂයන් වලට අදාළ වෙන සමහර විෂයන් වලට. ඒ කියන්නේ account වල ගාන කටපාඩම් කරගන්න බෑනේ ගණන් වගේ. ඒ කියන්නේ ඒ ක්‍රමයක් තියෙනවානේ. ඒ පැටර්න් එක දාගත්තොත් හරි ඔළුවට. ඒක මට ඕනේ හවුල් ව්‍යාපාර පැටර්න් එක දාගන්න කියලා දෙන්න. ඊට පස්සේ හවුල් ව්‍යාපාර දැන් තීර කොටස් ටික තියෙනවනේ. ඒක ආයෙත් දැන් හවුල් ව්‍යාපාර අර 42 වෙනි වගන්තිය නේ කීටි. ඒකේ 42 වෙනි වගන්තියේ හවුල්කරුවෙක් විශ්‍රාම ගියොත් ඒ යට ගෙවන්න ඕන ටික ණයගෙනුමකට මාරු කරලා තියලා ඒ ගණනුත් වෙනවා. කියන්නේ මේ හැමතිස්සෙම මේ පනත් වල කියලා තියෙනවා ප්‍රශ්න අහන්නේ ලියන ප්‍රශ්න අහන්නේ ගණන් එන්නේ. කියන්නේ පළවෙනි කොටසෙන් එහෙම එනවා අඩුයි. එනවා ඒ ප්‍රශ්න දෙයක්. ඊට පස්සේ ඒක කියන්නේ විශ්‍රාම ගියොත් එයාට ගෙවන්න තියෙන ගාන ණයගෙනුමකට දාලා 105ක් වාර්ෂිකව ගෙවන්න ඕන කියලා කියන්නේ පොලි. අනිවාර්යයෙන්. ඒ කියන්නේ ව්‍යාපාරයෙන් නියම කරලා තියෙනවා මේ ගාන ගෙවනවා කියලා. හරි. කියලා නැත්තම් අනිවාර්යෙන් පනත. ඒ කියන්නේ ගානේ දීලා නැත්තම් පනත අනුමත දෙනවා. ඒ කියන්නේ පනතේ තීන් ටෙල්ටි මත තියාගන්න තියෙනවා. පනතේ ප්‍රධාන කොටස් පහක් තියෙනවා. ලාභ සම බෙදා ගන්න එකයි. ප්‍රාග්ධනට අතිරේක සපෙන්න නැත්නම් 105ක පොලියයි. හවුල්කරුවන්ගේ වේතනයක් හිමි වෙන්නේ නැහැ කියන එකයි. ආය මේ අර හවුල්කරුවෝ ව්‍යාපාර වෙනුවෙන් දරපුව ප්‍රතිපූර්ණ කරනවා කියන එකයි. ඊට පස්සේ අංගොලන් කොටස් පහකට තියෙනවා කියලා දැන් ඔය දෙවෙනි කොටස ඒක මම ඔයගොල්ලන්ට ටියුටර් දාලා තියෙන්නේ. ඒකේ ඊළඟට කියලා තියෙන්නේ ඒ කියන්නේ හවුල්කරුවන්ට එක එක ලැබෙන ප්‍රතිලාභ. ඒ කියන්නේ හවුල්කරුවන්ට ලැබෙනවා ප්‍රාග්ධන පොලි, හවුල් වේතන, ලාභ කොටස්. ආය ප්‍රාග්ධන පොලි හම්බෙන්නේ. ඒ කියන්නේ හවුල්කරුවේ ප්‍රාග්ධන පොලි කියන්නේ ඒ කියන්නේ ප්‍රාග්ධන වෙනතන කදවන්න තිබ්බනේ. ඔය කොන්නල් කරන්නට තියෙනවා අවස්ථීය පිට සංකල්පයත් ඔය වගේ දෙයක් තමයි. ඒ කියන්නේ අවස්ථීය පිට වෙනකොට ගියන දෙයක් තමයි ප්‍රාග්ධන පොලි කියන්නේ. ඒ කියන්නේ හවුල්කරුව වෙන තැනක ප්‍රාග්ධනය දැම්මම ඒක තමන්ගේ සල්ලි ටික දැම්මම තමන්ට කීයක් හරි හම්බ වෙනවනේ පොලි. දැම්මක දැම්මත්. ඒ වගේ දැන් ඒ කියන්නේ හවුල් ව්‍යාපාරයට එදෝපෙන්න ඒ වෙනුනොත් කීයක් හරි හම්බ වෙනවා කියන්නේ. 100 වර්ෂයක 100 කීයක් හරි අනේ වගේ දේවල්. ඊට පස්සේ ඒ ප්‍රාග්ධන පොලි ඊට පස්සේ හවුල්කරුව වැඩ කරනවනේ ව්‍යාපාරේ. ඒගොල්ලෝ වැඩ කරනව වෙනුවට වැටුපක්. ඒක තමයි හවුල් වේතන කියන්නේ.
දැන් ඒ කියන්නේ දැන් නිකන් හැමතිස්සෙම දැන් ගිණුම් කරන සමීකරණට අනුව හැම ව්‍යාපාරයක්ම ඒ කියන්නේ ව්‍යාපාරයක් අවුල් ව්‍යාපාරය එහෙම ගන්න නැතු කරොත් මේ ගිණුම් තියෙන විදිහ එකයි. ඒ කියන්නේ දැන් ওই ප්‍රාග්ධන පොලිය කියන්නේ අපි ණය කරන් පොලිය ගෙවනවා වගේ. ඒතර අවුල් වේතන කියන්නේ නිකන් අපේ ව්‍යාපාරේ කළමනාකරනට වටුක් ගෙවනවා වගේ. ඒක හරිනම් වියදමක් නේ. ඒ වුණාට අවුල් ව්‍යාපාරයේ වියදමක් වෙන්නේ නැහැ. මොකද ඒක අයිතිකරුවමනේ ගන්න. එතකොට ඒක ලාභෙ බෙදා හැරීමක් වෙනවා. එතකොට ඒ තුනම ප්‍රාග්ධන පොලිය ණය පොලිය ලාභ කොටස් අවුල් වේතන ඒ තුනම ඒ ටික වෙන්නේ ලාභ බෙදා හැරීමක් විදිහට. අවුල් කරව ව්‍යාපාරයේ අපේ ණය ලාභ බෙදා හැරීමක් නෙවෙයි. ඒ කියන්නේ අනිත් ටිකම ලාභ බෙදා හැරීමක් අනිත් තුන ලාභ බෙදා හැරීමක් විදිහට තමයි ගන්නෙ. ඒකනේ අර දන්නවා අහලා තියෙනවා ලාභ විසර්ජන කිරීම කියලා. ඒ කියන්නේ දැන් හවුල් ව්‍යාපාරයේ සුද්ධ ලාභය හොයාගෙන ආදායම් ප්‍රකාශන කරන සුද්ධ ලාභය හොයන එක නෝනේ දෙක. දැන් හවුල් ව්‍යාපාරයට ගත්තොත් හවුල් ව්‍යාපාර ලාභය හොයනවා මුල් ලාභය. අයිතිකාරෝ ඒ කියන්නේ අයිතිකාරයෝ වෙනම නිකන් ඉන්නේ කියලා හිතලා ඒක සංකල්පයක් දාන්නෝනේ. ව්‍යාපාරයේ ඒක සංකල්පය කියලා ඇත්තිනා. ඒ සංකල්පයෙන් කියන්නේ ව්‍යාපාරයේ තනි පුද්ගලයෙක් ලෙස. ඒ කියන්නේ අයිතිකාරයත් පිටේ කෙනෙක් විදිහට හිතලා තමයි. ඒ කියන්නේ පිටේ කෙනෙක් එයා විශේෂ කරනවා. හිමිකම කියලා ලියලා විශේෂ කරනවා. එයාත් පිටේ කෙනෙක් කියලා විදිහට හිතලා තමයි හදන්නේ. එයාත් ඒ කියන්නේ ව්‍යාපාරයේ තියෙන සම්පත් වත්කම සමාන හිමිකම් වක්කීම්ගේ සමීකරණය ගොඩනගලා තියෙන්නේ. කියන්නේ වත්කම් කියන්නේ ව්‍යාපාරයේ තියෙන ඔක්කොම සම්පත් ටික සමාන වෙන්නේ. කියන්නේ ව්‍යාපාරයේ සම්පත් එන්නේ දෙකයි තියෙන්නේ. එක්කෝ ණයට කොහෙන් හරි එන්නනේ ඕනේ. ඒ කියන්නේ එන්න ප්‍රවාහ දෙක තමයි සමාකරණය හැපෙත්තින් දාලා. ඒ කියන්නේ දැන් වත්කම් සමාන හිමිකම් වක්කීම් කියන්නේ එන ප්‍රවාහ දෙකයි. එක්කෝ අයිතිකාරයෙන් එන්න ඕනේ නැත්නම් පිටින් එන්න ඕනේ. පිටින් આવොත් ණයටනේ. ඒ කියන්නේ අයිතිකාරයව ගෙවන්න ඕනේ. ව්‍යාපාරයව ගෙවන්න ඕනේ. අයිතිකාරනේ ව්‍යාපාරය. එතකොට තනි පුද්ගලයෙක් ගත්තොත් අයිතිකාරයව තමයි ගෙවන්න ඕනේ. එතකොට ආය අයිතිකාරය දාන්න පුළුවන් සම්පත්. ඒක තමයි වත්කම් සමාන හිමිකම් වක්කීම් කියන්නේ. කියනවා ව්‍යාපාරයේ තියෙන සම්පත් ප්‍රමාණය සමාන වෙන්නේ. ඒ කියන්නේ අයිතිකාරය දාන සම්පත් ප්‍රමාණයට පිටින් දාන සම්පත් ප්‍රමාණයට. මුදල් බඩමුට්ටු ඕන දෙයක් එහෙම සමාන වෙන්නේ එහෙම ඉඩම ඒ වගේ දෙයක්. ඒක තමයි සමීකරණයේ පදනම. අන්න ඒක උල්ට දාගන්න. ඊට පස්සේ දැන් මේ වගේත් එහෙම තමයි. දැන් මේකෙත් අවුල් කරුවන්ට ගෙවන ප්‍රතිලාභ දෙක තියෙනවා. දැන් ඒ ප්‍රතිලාභ ටම ගණන් එනවා. දැන් ඊට පස්සේ අයිතර දෙවෙනි කොටස තියෙන ඉතල තුන්වෙනි කොටස ඊළඟට ජංගම කිරීම ප්‍රාග්ධන කිරීමයි. ඔයගොල්ලෝ අහලා තියෙනවනේ සමහරට අහලා තියෙන අයට සුළු මුදල් පාලන කිරීම කියලා අහලා සමහර. සුළු මුදල් පාලන කිරීම. ඒ කියන්නේ මුදල් පොත කියන්නේ ව්‍යාපාරයේ මුදල් කටයුතු ගිණුම් තියන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරයේ සල්ලි ගෙවන්නේ බැංකු පොතෙන් නම් ඒක ගිණුම් කටයුතු කියන්නේ ගිණුම් පැත්තයි ඇත්ත ජීවිතේ දෙක විතර ගත්තොත් ව්‍යාපාරයේ ඇත්ත ජීවිතේ පර්ස් එක බැංකුව නම් ගිණුම් කටයුතු පැත්තෙන් ගත්තම ජීවිතේ පර්ස් එක තමයි මුදල් පොත කියන එක. මුදල් පොත් ඒ කියන්නේ හැමතිස්සෙම බැංකුවෙන් එහා මෙහා සල්ලි යනකොට ඒකේ සටහන් වෙනවා වගේ මුදල් පොතේ සටහන් වෙන්න ඕනේ. ඒ කියන්නේ ගිණුම් කර පැත්තෙන් ගත්තම ඒ ගණදෙනු ටික. ඒ වගේම දැන් ඒතර ලොකු ව්‍යාපාරයක් නම් ලොකු ගණන් සටහන් වෙද්දි මුදල් පොතේ මිලියන ගණන් ඒ වගේම ඒව බාර් කරන පවතින්නේ ඒව නෝනේ ලොක් ගණන් පවතින කිමුකෝ මිලියන ගණන් පවතිනකොට පොඩි ව්‍යාපාරයේ එදිනෙදා වැඩ කටයුතු ඒ කියන්නේ ඕනම ව්‍යාපාරයකට පාරිභෝගික වෙනවා. ඒ කියන්නේ පාරිභෝගිකයෝ ඒ කියන්නේ හැමදාම ඉන්න පාරිභෝගිකයන්ට එහෙම යවන්න බෑ ව්‍යාපාරේ ඒ අඛණ්ඩතාවය තියාගන්න ඒ පාරිභෝගිකයන්ට සලකන්න වෙනවා. ඒ කියන්නේ තේ එකක් දෙන්න ඒ වගේ දේවල් වලට පොඩි A4 ලැග් ගන්න ඒ වගේ දේවල් වලට සල්ලි තියාගන්න. ඒ හින්දා මුදල් පාලන ගිණුමක් තියෙනවා. ඒ කියන්නේ අර ලොකු ගිණුමේ චූටි වෙනස්කම් දාන්න නැතුව ඒකට වෙනම ගිණුමක් අරන් තියෙනවා. ඒ කියන්නේ ලොකු ගිණුම එකපාරක් කුට්ටියක් අරන් තියලා ඒ කියන්නේ ලොකු ගිණුමේ කෑල්ලක් එකපාර අරන් තියලා ඒකෙන් චුට්ටි වියදම් කරනවා. අන්න ඒ වගේ තමයි ප්‍රාග්ධන ගිණුමයි ජංගම ගිණුමයි. ඒක මගේ අදහස. ඒ කියන්නේ ඒක මම අර හිතාගෙන ඉඳි ඔයගොල්ලෝ ලේසි වෙනවා මේ කියලා දෙන්නේ. ඒ වගේ තමයි දැන් ප්‍රාග්ධන ගිණුම කියන්නේ දැන් ව්‍යාපාරේ මුළු දැන් හිමිකම කියන එක ඒ කියන්නේ දැන් මුදල් කියනකොට ඒ කියන්නේ මුදල් පාලන ගිණුමයි සුළු මුදල් ගිණුමයි දෙකම එකතු තමයි මුදල් කියන්නේ. හරිද? දැන් කියන්නේ මුදල් හා මුදල් සමාන ඔයගොල්ලෝ සමාගම් ගණන් අහලා තියෙනවා නම් මුදල් හා මුදල් සමාන දෙයක් කියලා අහලා තියෙනවා. ඒකට බැංකු ශේෂය වෙනම ඒ කියන්නේ මුදල් ගිණුමත් සුළු මුදල් ගිණුමත් එකට එකතු වෙනවා. අන්න ඒ වගේ දෙයක්. ඒ කියන්නේ දැන් හිමිකම කියන්නේ ජංගම ගිණුමේ ප්‍රාග්ධන ගිණුමේ දෙකම එකතු. ඒ කියන්නේ ප්‍රාග්ධන ගිණුම කියන්නේ ලොකු. ඒ කියන්නේ කෝටි ගණන් වෙනවා. ඒක එහෙම හිතමුකෝ. හරිද? ඒ කියන්නේ එහෙම ලොකු ගණන් වෙන එක. ඒ කියන්නේ පොඩි වෙනස්කම් වෙනවා. අවුරුද්දෙන් අවුරුද්ද වෙන වෙනස්කම්. ඒක තමයි ජංගම ගිණුම කල්පන්නේ. අන්න ඒ වගේ දේවල්. හරිද? ඊට පස්සේ දැන් දැන් අහුල් ව්‍යාපාර වලට එනකොට ප්‍රධාන වෙනස්කම් දෙක තියෙන ජංගම ගිණුමයි ප්‍රාග්ධන ගිණුමයි. ආයි ලාභ විසර්ජනය කියන එකක් කියනවා අලුතෙන්. ඒ කියන්නේ ඉස්සර තනි ව්‍යාපාරික හදනවා නම්
ආදායම් ප්‍රකාශ කියලා අහලා තිනවා. ආදායම් ප්‍රකාශයෙන් ලාභය හොයනවා. ඒ ලාභය කෙලින්ම ගිහිල්ලා මුල් තත්ත්වයට දානවා. මොකද තනි ව්‍යාපාරය කියන්නේ එක නෑනේ ඉන්නේ. තනි ව්‍යාපාරයක. ඒ වුණාට හවුල් ව්‍යාපාරයක එහෙම බෑ. හවුල් ව්‍යාපාරයක දැන් ලාභය හුවා කෙලින්ම ගිහිල්ලා මුල් තත්ත්ව ප්‍රකාශයේ හිමිකමට දාන්න බෑ. අයි දෙන්නෙක් ඉන්නවා. ඒ අතර ඒගොල්ලෝ වැඩ කරන ප්‍රමාණය වෙනස්. එතකොට ඒගොල්ලෝ කියන වැටුප් වෙනස්. ඒගොල්ලෝ දාන ප්‍රාග්ධනය වෙනස්. ඒකට ඒගොල්ලෝ කියන පොලි වෙනස් වෙනවා. ඒතර ඒගොල්ලෝ ලාභ බෙදා ගන්න විදිහ වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමසමව නැති වෙන්න පුළුවන්. ඒවා ඒ කියන්නේ කෙලිම කියලා දාන්න බෑනේ දෙකට බෙදලා. ඒ කියන්නේ ලාභය ගත්තා. ඒක දෙකට බෙදුවා. ගිහින් දැම්ම ප්‍රාග්ධනයට නම් දෙක ලියලා ඒ දෙක එදිනයි නම් දෙක ලියලා යටින් දැම්ම. එහෙනම් දෙකට බෙදලා දාන්න බෑනේ. ඒගොල්ලෝ වැඩ කර ප්‍රමාණයන් අනුව දෙකට හරියට බෙදන්න ඕනේ. ඒ බෙදෙන එක තමයි ලාභ විසර්ජනය. ඒ කියන්නේ හැම දෙයකම නමින් ගන්න ලාභ විසර්ජනය. විසර්ජනය කරනවා බෙදලා දානවා. ලාභ බෙදා ගන්න විදිය. දැන් ඉතින් මං කිව්වේ අර ප්‍රාග්ධන පොලියේ ඒගොල්ලෝ ලාභ බෙදා ගන්න ආකාරය කියලා. ඒක තමයි ලාභ විසර්ජනය කියන මේ ගිණුමේ අදහස ඒක තමයි. ඊට පස්සේ හිමිකම් ගිණුම ප්‍රාග්ධන ගිණුම කතා කරා. හවුල් ව්‍යාපාරවල ගැන්ලි තියෙනවා. ඒ කියන්නේ හවුල්කරුවෝ විධාන ව්‍යාපාරයට දාන්න පුළුවන් අතරමඟදී. ඒ කියන්නේ පටන් ගත්ත දවසේ හවුල්කරුවෝ දානවා. ඊට පස්සේ එක දිගට පවත්වාගෙන යනව නෙවෙයි. ඒ කියන්නේ මැදදී දානවා. ඒගොල්ලෝ ගන්නවා. ඒ කියන්නේ දෙන්නෙක් නම් ඉන්නේ දෙන්නනේ. ඉතින් සුවද වෙන්නේ ඒගොල්ලන්ට ඕන පොඩි සල්ලි හදිසි වෙනවනේ. ඒගොල්ලෝ අරන් යන ව්‍යාපාරේ. ඒවා ගැන්ලි වෙනවා. මුදල් ගැන්ලි වෙන්න පුළුවන්. භාණ්ඩ ගැන්ලි. භාණ්ඩ ගැන්ලි බඩු අරන් යන්න පුළුවන්. ඒ කියන්නේ එදිනෙදා කියන්නේ ෆුඩ් සිටි එක එකක් කරනවා නම් කට්ටිය ෆුඩ් සිටි එකක් නම් ඒක සමාගමක් නේ. ඒ වගේ දෙයක් කරනවා නම් ඒ කියන්නේ එදිනෙදා තියෙන බඩු ඒ කියන්නේ හවුල්කරුවෝ එදිනෙදා දවසක ගෙදර එනකොට ඒගොල්ලෝ බඩු ටික අරන් යන්න පුළුවන්. ඒකෙම පොතට දාන්න හරි මොනවා හරි කියලා. අන්න ඒ වගේ දේවල් ගැන්ලි කියන්නේ භාණ්ඩ ගැන්ලි. ඒ ව්‍යාපාරට අනුව ඒ භාණ්ඩ ගැන්ලි ලක් කරනවා. ඊට පස්සේ ලාභ විසරණ කතා කරා. දහනම ගාන හදලා බලමු ඊට පස්සේ. හරි අපි ගාන හදන්න පටන් ගමු. අලුත් සිලබස් එකට අදාළ වෙන්නේ 2019 2020 ගණන් දෙකනේ. ඒ දෙකෙන් ඉන්න මම ඒ දෙක කතා කරනවා. 2019 2020 ගාන හැමතිස්සෙම ඉස්සෙල්ලා ගාන දැන් ගාන ගතකම දැන් ඕන ගානක් හදද්දි ගාන ඉස්සෙල්ලා ගාන හොඳට කියවන්න. ගාන කියවනවා කියන්නේ ගාන උඩින්නම් පහළට ඔක්කොම කියවන යනකොට ටට්ටක් ගාලා බලන්න. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ගාන හදනකොට ප්‍රැක්ටිස් එකේ ඒ කියන්නේ මේ ගාන දැක්කම මේ අහලා තියෙන මොකද්ද කියලා පොඩි අවබෝධයක් ගන්න. එච්චරයි ගාන මේ ලකුණු 20ක් නේ. ගාන ලකුණු ගණන් වලට එනකොට ලකුණු බැලන්ස් කරගන්නත් පුරුදු වෙන්න ඕනේ. දැන් ඔකට කැලලයක් එහෙම දීලා තිනවා. ඒ කියන්නේ එකතු කරන අඩු කරන එච්චර වෙලා යන්නේ නැහැ. එක්කන්ට හදන්න පුළුවන්. දැන් පේපරේ පැය 3යිනේ. විනාඩි 180ක් නේ. විනාඩි 180. ඒ කියන්නේ විනාඩි 180න් විනාඩි 180 මොකකට ගණන් තියෙනවා ගණන් 6ක්. ගණන් 6න් එක ගණන් කතාන්න පුළුවන්. ඔය ඉතුරු ගණන් ටික ඔක්කොම හදන්න ඕනේ. දැන් ගණන් 5ක් තියෙනවා. ගණන් 5ක් හදන්න ඕනේ. ඒක වෙලාව බෙදලා එක ගණනකට එන්නේ විනාඩි 36ක් වගේ මම හිතනවා. ඔව් එක ගණනකට විනාඩි 36ක්. ඒ විනාඩි 36 කියන්නේ දැන් මේ හවුල් ව්‍යාපාර ගාන විතරක් නෙවෙයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. දැන් මේක ඇවිල්ලා තියෙනවා හවුල් ව්‍යාපාර ගාන. කොටස ඊළඟට හවුල් ව්‍යාපාරත් එක්කන ගොඩක් කරලා මුදල් ප්‍රවාහ ගානක් වෙයි තියෙන්නේ. මේක ලකුණු 20ක් 40. ඒතන ලකුණු බැලන්ස් කරලා හදන්න ඕනේ. ඒ කියන්නේ මේක ලකුණු විනාඩි 18න් හදන්න ඕනේ මේක. විනාඩි 18ට ඒ කියන්නේ මේක ඉතලා යන්නේ මේ හවුල් ව්‍යාපාර කියන්නේ ලේසි පාඩමක්. මේ හවුල් ව්‍යාපාර ගානේ විශේෂලා කියවන. දැන් මේ හැම කෑල්ලක්ම දීලා තියෙන්නේ මොන හරි දෙයක් එකකින් කියවන හින්දා. දැන් හැමතිස්සෙම මම ගිණුම් කරන්නේ පදනම ඔලුවට දාගන්න කිව්වේ. අපි ගිණුම් කරන්නේ දැන් ඔයගොල්ලෝ ගිණුම් කරන්නේ ක්‍රියාවලිය මතකයි නම් ගිණුම් කරන්නේ අපි ඉස්සෙල්ලාම ගානක් නේ ගිණුම් කරන්නේ අපි ඉස්සෙල්ලාම අපි තොරතුරු රැස් කරනවා. ඊළඟට තොරතුරු වාර්තා කරනවා. අපි වාර්තා කරලා ඒව සාරාංශ කරලා ඒ ගිණුම් හදලා මෙන්න මෙතන තියෙන හවුල් ව්‍යාපාරයේ ශේෂ පිරික්සු පාදයක් වේ. ශේෂ පිරික්සු. ඒ කියන්නේ දැන් අපි දැන් තොරතුරු ටික රැස් කරලා දැන් ඒ ටික අපි වාර්තා කරලා තියන්නේ අපේ විදිහකට. වාර්තා කරලා තියන්නේ. වාර්තා කරපු වගේ මේ තියෙන වාර්තා කරපු එක. වාර්තා කරන එකේ පිළිවෙලක් තියෙනවානේ. ඒගොල්ලන්ට මේ පිළිවෙල සමහරට ඒගොල්ලන් කළා නැති වෙද්දි ගොඩක් අයට කියන්නේ කරපුවා ඉන්නවනේ. දැන් කරපුවා ඒගොල්ලන්ට මේ වීඩියෝ තියාගන්න පස්සේ බලන්න. ලින්ක් එක තියාගන්න මම එතකොට දැන් මේක වාර්තා කරන්න තියෙනවානේ. මේකෙදි දැන් අපි ඉස්සල්ලාම ඒක මූලික ලියවිලි හදලා ඒවා මූලාශ්‍ර ලේඛන දැන් මූලාශ්‍ර ලේඛනය මූලික ලියවිලි කියනවා. ඒ ටික හදලා ඒ ටික
මූලික පොත්වල සටහන් කරලා ඒ මූලික පොත් ලෙජර් ගිණුම් වලට ගෙනලා ලෙජර් ගිණුම් බැලන්ස් කරාම හදන ශේෂ පිරික්සම තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ එතනින් ක්‍රියාවලිය ඉවර වෙන්නේ නැහැ. එතනින් වැරදි ඒ හැම ක්‍රියාවලියකම වැරදි නිවැරදි කිරීම තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු මේවා හදන්නේ මිනිස්සුන්ට වරදින්න පුළුවන්. ඒ කියන්නේ දැන් account ඔක්කොම මේ කම්පියුටර් වලින් කළාට ඒ කියන්නේ මේ දැන් ගිණුම් කරන්නේ හටගත් කාලේ ඉඳන් එන ඉස්සරින් ඉඳන් තියෙන විදිහට අපිට පේපර් එන්නේ. ඒ කියන්නේ අපි ක්‍රියාවලිය දැනගන්න ඕන හින්දානේ. කියන්නේ අවබෝධයක් තියෙන අපි කම්පියුටර් වැඩ කරනත් අපි මේ සිස්ටම් එක අවබෝධයක් තියෙන්න ඕනේ. ඒකින් තමයි මේ අපිට තාම මේක ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට දැන් මේකේ හැම දෙයකම ඒ කියන්නේ බේසික් එක හිතා ගන්න බලන්න. එතකොට ඒක ගොඩනගා ගන්න පුළුවන්. මේකෙදි දැන් ශේෂ පිරික්සම මේ දීලා තියෙන්නේ. අතිරේක තොරතුරු කියන්නේ මේ දැන් අපිට ගානට අනුව කියන්නේ ගානක් කියලා හිතන්න නැතුව මේක මේ ඇත්තම ව්‍යාපාරයක් කියලා හිතුවොත් ඒ කියන්නේ ඒක අධීක්ෂණය කරපු කට්ටිය මෙන්න මේ වැරදි අපිට අහු වෙලා තියෙනවා කියලා කියලා තියෙනවා. මෙන්න මේ වැරදි. මේ අතිරේක තොරතුරු කියන්නේ අතිරේකව ලැබෙන තොරතුරු. ඒ වැරදි අහු වෙලා තියෙනවා. මේවා ව්‍යාපාරේ පවත්වාගෙන යන දේවල්. එතකොට මෙතන මේ වැරදි අහු වෙලා තියෙනවා කියලා තමයි මෙතන කියන්නේ. එතකොට ඒ වැරදි අහු වෙලා තියෙන අපි නිකන් මේ ව්‍යාපාරේ වැඩ කරන කෙනෙක් වශයෙන් මේ වැරදි ටික අහලා දීලා තිනවා. අපි මේ වැරදි ටික නිවැරදි කරලා මෙන්න මේ කියන්නේ මූල්‍ය ප්‍රකාශ ටික හදලා ඉදිරිපත් කරන්න ඕනේ. මූල්‍ය ප්‍රකාශ දැන් මේ හුල් ව්‍යාපාරයක් කියන සමාගමක් නෙවෙයි නේද මේ මූල්‍ය ප්‍රකාශ නැතිව අනිවාර්ය නෑ. ඒ වගේ දේවලුත් තියෙනවා. ඒ කියන්නේ මම කිව්වේ මේ ගානට අනුව එහෙම හදලා ඉදිරිපත් කරනවා. ඒකින්ද දැන් මේක දීලා තින්නේ. ඒ කියන්නේ අපි ගානක දැන් ගාන දෙක තුනක් හදලා තියෙනට අවබෝධයක් තියෙනවා. ගොඩක් සර්ලා කියන්නේ පොඩක් කියවන් ගියා අතිරේක තොරතුරු වලින් ගාන පටන් ගන්න. ඒ කියන්නේ වැරදි ඉස්සෙල්ලා හදන්න අපි වැරදි තැන් ටික. ඒ කියන්නේ මේක දීලා තියෙනවා. මෙතන අපිට කරපු දැනට කරලා තියෙන ටික දීලා තියෙනවා. ඊට පස්සේ අපි මේ වැරදි ටික හදන්න ඕනේ. වැරදි ටික හදලා වෙලා සර්ලා කියලා තියෙනවා ඒ වගේම මේවට ටික් දාගෙන යන්න කියලා. ඒ කියන්නේ අපි වැරදි නිවැරදි කරලා තියෙන මේ වගේ. ඊට පස්සේ දැන් ඒ කියන්නේ අපි ඇත්ත මූල්‍ය ප්‍රකාශ කටලයක් හදන්න නම් දැනට දීලා දින තත්ත්වවලට වැරදි ටික ගලපලා තියෙන ඒවා දාන්න එපා. එතකොට නේ ඇත්ත තත්ත්වෙට එන්නේ සියලු දේම. ඒ කියන්නේ දැන් මේක වැරදි ටික හැදුවම පස්සේ නොර්මල් තියෙන ටිකත් එන්න එපා. එතකොට නේ කියන්නේ බැලන්ස් වෙන්නේ. නැත්තම් ආයෙ වැරද්දක් වෙනවනේ. තව ටිකක් මග ඇරලා ගිනවනේ. ඒක තමයි අපි මේ ටික කරන් ගිහිල්ලා ටික් වෙట్లా නැතිව ආයෙ බලාගෙන කරන්නේ. අන්න ඒක තමයි එතන තියෙන මේක. දැන් අපි මේ ගාන බලමු. මම ගාන හදන ඉදී කියන්නේ මම මේ ගානේ බලන්න ඕන දේවල් ටිකක් කියන්නේ. හැම ගානකම හැම තොරතුරක්ම දෙන්නේ පොයින්ට් එකක් වැදගත් විදිහට. දැන් මේ ලාභ අනුපාත දෙන්නේ. දැන් ගානක් දන්නා එනන් දන්නවා ලාභ අනුපාත දෙන්නේ. දැන් ඕකේ ලාභය බෙදන්න විසර්ජනයේදී ලාභය බෙදන්න පුළුවන්. දැන් විසර්ජන ලාභය බෙදන්න දැන් මේකට කාර්යයෙන් බල විසර්ජන ලාභය බෙදන්න පුළුවන් මේක දීලා. ආයෙ මේකෙන් කරන්න පුළුවන් අර හවුල්කරුවෙක් ඉවත් වෙලා යද්දි හවුල්කරුවෙක් එද්දි කීර්ති නාමය ගලපද්දි මෙන්න මේක වැදගත් වෙනවා. හරිද මේ ලාභය කියන්නේ මේ ආරම්භයේදීනේ මේ ලවර පාතවනේ සෑම හවුල්කරුවෙ මාසික. දැන් මේ වගේ දේවල් හැමතිස්සෙම දැන් ගිණුම් කරන්නේ ගොඩක් කරාට වරද්ද ගන්නවා කියන්නේ මම අහලා තියෙන දේවල් වුණත් එක්ක ගොඩක් වෙලාවට ගානන් හැමෝම ඉගෙන ගන්නවා තීරිය. තීරි කොටස් ඕන තැන ඉගෙන ගන්න පුළුවන්. තීරිය ඉගෙන ගත්තාම මෙන්න මේ වගේ පොඩි දේවල් වල වැරද්දුවාම ඒ ගණන් ඒ පොඩි ලකුණු කැපිලා මේ ලකුණු දෙන්නෙත් මෙන්න මේ වගේ තැන් වලට. දැන් පේපර් එක මාකින් ස්කීම් එක අරන් බැලුවොත් මේ වගේ තැන් වලට ලකුණු දෙනවා. දැන් මේක සෑම හවුරු මාසික වේතනයක්. සමහර ගොඩක් ගණන් වලට අපිට වාර්ෂික එහෙම ඇදලා තිනවා. ඒකට අපි ඒක එකපාර 50000 දාලා දානවා. ඒකට මාසික. දැන් මේ ව්‍යාපාරයේ හදන්නේ ව්‍යාපාරයේ අවුරුද්දකට නෑ ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් අවුරුද්දටනේ 2019 පටන් ගත්ත එක මේ 2020 23 තමයි අවුරුද්ද වෙන්නේ. එතකොට මේ අවුරුද්දට හදන එක දැන් අපි මෙතන මාසික දීලා තියෙනවා. අපි මේක 12න් ගුණ කරලා ගන්න ඕනේ. අන්න ඒ ගුණ කරන මතක් කරන්න තමයි මේක දීලා තියෙන්නේ. ඒ වගේම හවුල් ලාභ විසර්ජනයේ ගුණ කරන මතක තියා ගන්න ඕනේ. ඔයාලට පුළුවන් නම් නිකන් මෙහෙම නිකන් ගාන කියන ගමන් දෙකක් දාගන්න. මේක කරන්න ඕන දේවල් ටික එහෙම පොඩි මෙහෙම දේවල් ලියන්න ඕනේ නෑ. නිකන් පේපරේ ඔයාලට කිසිම දෙයක් මග අරින්න තියෙන සම්පූර්ණයෙන්ම ලකුණු ගන්න කරන්න. ඒ වගේ දේවල් කරන්න. මාසික විතරද ඉරක් ගන්න මාසික. ඒතර ඒක මතක් කරන ඊළඟ පාර ගාන බලන්නේ ටට්ටක් ගා බලන්නේ මේ මතක් කරනවා. එතකොට ඊළඟට මාසික විතර හිමිකම් කියයි. මේ හවුල් වෙදන්නේ ඊට පස්සේ ආය මේක ලාභලා විසර්ජනයට එන්න ඕනේ. මේ මම කියන්නේ මේ පුරුදු වෙන කාලේ. ටිකක් කාලේ ඒක හරියනකොට කියන්නේ මම මේ කියලා දෙන දේවල් බලලා වෙලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබවා තනියෙන් ඒ කියන්නේ ඕන දෙයක් Taman ඒ කියන්නේ කාටවත් උගන්වන්න බෑ. ඔයා තනියෙන් ඉගෙන ගන්නවා. අපි ඕන දෙයකට පාර පෙන්වන්න විතර ගුරුවරයෙක්ට හරි ඕන කෙනෙක්ට පුළුවන් වෙන්නේ. Taman මේ ගමනේ යන්න ඕනේ. කරවන්න බෑ කරගන්න ඕනේ. අනේ ඒකෙදි නැත්තම් ඒ ලෝලි හැමෝම පාස් වෙන්න එපා හොඳම සල්ලා කියනකොට. ඒ තමයි තමන් කරගන්න ඕනේ. තමන් මහන්සි වෙන්න ඕන දෙයකට. ඊට පස්සේ දැන් මේකේ සෑම හවුල්කරුවෙකුම වර්ෂයේ ඊළඟ ආරම්භක ප්‍රාග්ධන ශේෂ මත. දැන් මෙතන
හයිලයිට් කරනවා නේ. ඒ විදිහට මතක තියාගන්න. 10%ක පොලියක්. ඒ කියන්නේ ප්‍රාග්ධන පොලි. එනම් කීර්තිනාය ප්‍රාග්ධන ගිලුම් තුලින් ගලපයි. කීර්තිනාම ගැලපීමක් තියෙනවා. අනිකුත් සිදුවත්ත ජංගම ගිලුම් කරනවා. ඒ කියන්නේ මම කියන පොඩි දේවල් මම ඉස්සල්ලාකේදී කතා කරේ. මේ කියන්නේ පොඩි දේවල් ජංගම ගලපන්නේ. කීර්තිනාම කියන්නේ විශාල ගැලපිලා. ඒක ප්‍රාග්ධන ගිලුමට යන්නේ. ලොකු වෙනස්කමක් නේ ඒක. ඒක සාමාන්‍ය පරිදි වෙන දේවල් නෙවෙයි. එදිනදා වෙන දෙයක් නෙවෙයි මේක. ඊට පස්සේ මේක කියලා දෙන්න. මේ දවසට තියෙන දේවල්. ඒ කියන්නේ මේ ගැලපිලා 3:31කට ඒ කියන්නේ මේකේ වැරදි ඇරෙන්න අනිත් සියලු විච්ච දේවල් මේකේ ගැලපිලා. ඒකයි තියෙන්නේ. හරි දැන් මේකේ හරි දැන් මේකේ මේ දැන් ඔකේ දැන් මේකත් කියව ගන්නකො. ඒතර දැන් මේ මං කිව්වේ දැන් ඉස්සෙල්ලා කිව්වනේ මේකේ මේ දැන් මේ දවසට ගැලපිච්ච මේ ටික ඇරෙන්න ඒ වර්ෂ තුල වෙච්ච දේවල් සියල්ල ගැලපිලා තියෙන දෙයක් තමයි මෙතන තියෙන්නේ මේ. ඒ කියන්නේ පික්සම හැදෙන්නේ අර ගැලපිලි එක්කනේ. හැමතිස්සෙම අවබෝධ තියාගන්න. මේ හැදෙන්නේ කොහොමද කියලා. මේ විස්තරය කියලා දීලා තියෙනවා. ඒ පික්සම හරි දැන් මේක බිඳුවල දීලා තියෙනවා. ඊළඟ ප්‍රාග්ධන ගිණුම් දීලා තියෙනවා මේ දෙන්නගේ ප්‍රාග්ධන ගිණුම්. දැන් ප්‍රාග්ධන කියන්නේ මොන ගිණුමක්ද? දැන් ඔයගොල්ලන්ට මූලික අවබෝධය සමහරට තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. නෑ මූලික අවබෝධය හැමෝටම තියෙන්න ඕනේ. ගිණුම් කරන්න එන්න කලින් මේක බලන්න කියන්නේ මේ දැන් මේ ගෲප් එකට ජොයින් වෙනවා කියන්නේ ඔයගොල්ලෝ ගිණුම් කරන්නේ පළවෙනි පාඩම හරි ගෙන දිනවනේ. ඒ කියන්නේ වත්කම් කියන්නේ ගිණුම් මාර්ග පහක් තියෙනවා. වත්කම්, හිමිකම්, ආදායම්, වියදම්, වගකීම්. වත්කම්, හිමිකම්, ආදායම්, වියදම්, වගකීම්. හරි ගිණුම් මාර්ග පහයි. ගිණුම් මාර්ග පහෙන් අහලා තියෙන්න ඕනේ වියදම්, වත්කම් කියන වැඩි වෙනව හර අන්න ඒ වගේ දෙයක්. ඒව අවබෝධය තියෙන්න ඕනේ. ඒ අවබෝධය මම ඊළඟ කරනකොට ඒ වීඩියෝ කියලා දෙන්නම්. ඒකෙත් දැන් මේකෙදි දැන් මේ හිමිකම් ගිණුමක බැරියක් හැමතිස්සෙම තියෙන්නේ මේ. ඒ කියන්නේ හිමිකම් ගිණුමක්, ඒ කියන්නේ හිමිකමක් තියෙනවා නම් බැරිශේෂයක් තියෙන්න ඕනේ. ජාංගම ගිණුමත් හිමිකමේ ගැලන්නේ. ඒකයි බැරිශේෂයක් තියෙන්නේ. ඒ පොඩි ඒ කියන්නේ කෙටි කාලයකදී වෙන ඒවා ඍණගයක් වුණත් ගන්න පුළුවන්. ඒ කියන්නේ කෙටි කාලයකදී මුදල් වල හිඟයක් එන්න පුළුවන්. ඒ වගේ කෙටි කාලෙදී හිමිකමෙත් හිඟයක් වෙන්න පුළුවන්. ඒවට අග්ගල පියවල යනවා. ඒක ඉන්නේ එක වැඩි ගණන් ගන්න නැහැ. මේ හර්ෂය තියෙන්න පුළුවන්. ඊළඟට ණය ගිණුම හවුල් කරුන් ණය දෙන්න පුළුවන් ව්‍යාපාරට. අන්න ඒ වගේ දේවල්. එතකොට අර පනතට අනුව නම් මොකද්ද? ව්‍යාපාරයේ හවුල් කරුන් ණය ප්‍රතිපූර්ණ කරන්න ඕනේ. හරිද? ප්‍රතිපූර්ණ කරන්න අන්න ඒක එතන කියන්නේ. දැන් මේකෙදි දැන් මේ ණයක් දීලා තියෙන දැන් ණයට දැන් ව්‍යාපාරයන්වල මේගොල්ලෝ පොලිය ගෙවනවා. දැන් මේ කියලා තියෙනවනේ මේ උඩ කියලා තියෙනවනේ. ඒ කියන්නේ පනතට ඇරෙන්න මෙන්න මේගොල්ලෝ දීගෙන තියෙනවා. පනතේ කියලා තියෙනවා සම බෙදා ගන්න කියලා මේගොල්ලෝ දෙකට එක බෙදා ගන්නවා. ඒ කියන්නේ මේගොල්ලෝ වෙනස් කරගෙන ඒවා. ඒතර පනත බලපාන්නේ නැහැ. ඒතර මේගොල්ලෝගේ පනත බලපාන්නේ. ඒ කියන්නේ මේගොල්ලෝ මේ හවුල් ගිවිසුම හදාගෙන තියෙන දෙක ගත්තේ. ඊට පස්සේ දැන් මේ ජංගම ගිණුම දීපල පිරිත ඒ කියන්නේ මේ වත්කමක්. ඒ කියන්නේ හර වෙලා තියෙන්නේ. විකුණුම් කියන්නේ මොනවද? ආදායම ගිණුම. ඒක අනිවාර්යෙන් බැර. ඉතින් ඒ විකුණුම් පිරිවැය වියදම්. මේ වියදම්. තොගේ කියන්නේ වත්කම. හර ආපසු ගෙවීම ඍතු ණය ආපසු ගෙවීම. ඒ කියන්නේ ඍතු ණය ආපසු ගෙවීම. ඒ කියන්නේ ඍතුට ණය ගෙවලා. ඒ කියන්නේ මොන හරි දෙයක් ගෙවනකොට අපෙන් සල්ලි යනවනේ. ඒ කියන්නේ ව්‍යාපාරී ගිණුම් තියන්නේ ඒක සංකල්පය කියලා කිව්වනේ. ඒ කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරුවටත් වෙන නමක් දීලා එයාත් පිට පුද්ගලයෙක් කියලා හිතලා තමයි ගිණුම් තියන්නේ. එතකොට දැන් මේ ඍතු පිට පුද්ගලයෙක්. ඒ කියන්නේ ව්‍යාපාරයෙන් ගෙවනවා නම් ව්‍යාපාරි මුදල් බැර වෙලා එයා ගිණුම් හර වෙන අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන හර වීමක් තියෙන්නේ. ගැන්ලි කරලා තියෙනවා මේ. නෙතු ගැන්ලි කරලා තියෙන මුදල් ගැන්ලිලා. ඊට පස්සේ අතේ මුදල් දැනට අතේ තියෙන මුදල්. ඒ කියන්නේ ආසාචෝක මුදල් පොත වගේ. ගංගා ගෙන ආ මුදල. ඒ කියන්නේ ව්‍යාපාර යොදවලා. ඒකත් හිමිකමක් වගේ නේ එක. මේකේ දැන් භෞතික තොගේ ආගන්නේ මත මිනුම් කර ඇත. කියන්නේ භෞතික තොගේ ගිනුම් දැන් මේකේ දැන් ගියල් තියෙන මෙතන තොගයක්. මම තියෙන 32 තොගය. මේක භෞතික තොගයලු. ඒ කියන්නේ භෞතික තොගය කියන්නේ මේ තොගේ තියන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ගණන් වල ගොඩක් ඒවා මම හදලා තියෙන ඒවත් එක්ක ඒ කියන්නේ ගාණ කියලා නැත්තම් මේ භෞතික තොගය කියලා කියන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ගාණ කියලා නැත්නම් මේ තොග වර්ගය මොකද්ද කියලා ඒක භෞතික තොගය. ඒ කියන්නේ හැමතිස්සෙම ව්‍යාපාරයේ දැන් මේ මූල ප්‍රකාශ හදන්න කලින් ඒ කියන්නේ මාසයේ අවසාන දවසට ඒ කියන්නේ ඒ අවසාන දවසවල නිෂ්පාදන ව්‍යාපාරයක නම් ඒ කියන්නේ ස්ථක්සේරු කරුව හරි කවුරු හරි ව්‍යාපාරේ ඉන්න කට්ටිය කියලා තොග ගණන් කරනවා. ඒ කියන්නේ ඇත්තම තොග තියෙන තැනට ගිහලා 1යි 2යි කියලා වගේ ගණන් කරනවා. ඊට පස්සේ ඒ වගේ පිරිවැයෙන් ගුණ කරලා ගන්නවා. අනේ ඒක තමයි භෞතික තොගය. කියන්නේ භෞතික ව්‍යාපාරේ තියෙනවා කියලා බලලා දැකලා ගන්න එක. ඒ කියන්නේ තව තියෙනවා ඒ කියන්නේ ශේෂ අනුව තොගය කියලා. ඒ කියන්නේ අපි ගත්ත කොළ වලට අනුව ඒ කියන්නේ අපි තොගේ මිලදී ගත්තනේ.
එතනින් ගියේ නැත්තම් ඒ කියන්නේ අපි විකුණනවා කියලා ලියලා නැත්තම් ඒ තෝගේ තාමත් තියෙනවා හිතන් ඉන්නවා ව්‍යාපාරي කැඩලා බිඳලා ගියා. ඒ කියන්නේ තෝග හානියක් වුණත් ඒක මේ ගිනුම් තියලා නැත්තම් ඒ කියන්නේ ගිනුම් තියාගෙන මෙන්න තෝග තමයි විශේෂ අනුතෝගය කියන්නේ. ඒ විශේෂයෙන් කියලා නැත්තම් ඒක ගන්න නැහැ. දැන් මේගොල්ලෝ භාණ්ඩ ගැලි කරලා තිනවලු. ඒ කියන්නේ භාණ්ඩ ගැලි කරා නම් මොකද්ද වෙන්න ඕනේ? ව්‍යාපාරයේ තෝග අඩු වෙලා ඒගොල්ලෝගේ හිමිකමත් අඩු වෙන්න බෑ. කියන්නේ වත්කම් අඩු වෙන හිමිකම අඩු වෙන ඕන දෙයක් අර සමීකරණයට දාන්න පුළුවන්. ඒක හැමතිස්සෙම මේ පදනම මතක තියාගන්න. දැන් ඒගොල්ලන්ගේ හිමිකම අඩු වෙන්න එපේ. ඒ කියන්නේ හිමිකම් ගිනුම බැරපැත්තක් නම් තියෙන ඒගොල්ලෝ හරගුණොත් තමයි අඩු වෙන්නේ. ඒක තමයි ශිෂ්‍යපේක්ෂම මේ ජංගම ගිනුම වලට හර වෙන්නේ මේවා. ජංගම ගිනුම වල ඒ කියන්නේ ගැලි විලින් කරලා තිනවා ඒවා මෙතන ගිනුම් තියලා නැල්ලු. ඒ කියන්නේ දැන් මෙහෙම අපි විකුණුම් පිරිවැන්න මෙන්න මෙතන ගොඩක් අය පටලවා ගන්න දේවල් තියෙනවා. මේ ගොඩක් අයට අමාරු වෙනවා අවසන්තෝ මේ කතන්දර ඒ තොගයත් එක්ක සම්බන්ධ වෙන දේවල් විකුණුම් පිරිවෙත ගන්න පොඩක් අපතර අමතක වෙනවා. ඒක මතක් තියන ලේසි ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ අවබෝධයම දාගත්තා නම් මේ ඒ ලේසි ක්‍රම මතක් කරන්න ඕනේ නැහැ. ඒතර දැන් මේකේ දැන් අපි ව්‍යාපාරේ ආරම්භක තොගයක් තියෙනවා ගමුකෝ. හරිද? 100යි. ඊට පස්සේ අපි තොග ගන්නවා 50ක. හරිද? අපි ව්‍යාපාරයේ අවසාන දවසට කාමරයට ගිහිල්ලා බලනවා තොගේ තියෙන්නේ 20ක. හරිද? ඒ වුණාට අපි බඩු විකුණලා තියෙනවා 100ක තොග. එහෙනම් තාම අපිට මේ කොහෙන් හරි මේ තොරතුරු තමගිමුකෝ. මේ තොරතුරු අපිට හම්බුණා. ඒ කියන්නේ අපිට ඇත්තම තොග කීයක් තිබිලා තියෙනවද අරන්? 150ක් තිබිලා තියෙනවා. 150ක් තිබිලා තියෙනවා. ඒකෙන් අපි 100ක් විකුණලා තියෙනවා. ඒතර අපි හරියට තව 50ක් ඉතුරු වෙන්න එපා. ඒ වුණාට 50ක් ඉතුරු වුණාට ඇත්තටම තියෙන භෞතික තොග කියලා ගණන් කරලා බලද්දි 30යි. ඒ කියන්නේ 30ක් නැති වෙලා. 30ක් නැති වෙලා කියන්නේ මේගොල්ලෝ ගැන්ලි කළා කියලා හිතමුකෝ. හරිද? ඒගොල්ලෝ 30ක් ගැන්ලි කළා නම් දැන් මේකෙදි මේ බලන්න ඒගොල්ලෝ පොත්වල ගිණුම්ගත කළා නෑ. ඒ කියන්නේ ගිණුම්ගත කළා නෑ. ඒ කියන්නේ භෞතික තොගේ හරි. ඒ කියන්නේ මේ දෙක හරි මෙහෙම තියෙනවා. මේක මෙහෙම තියෙනවා. ඒ කියන්නේ ගිණුම් තියලා නෑ. ගිණුම් තිබ්බනම් අපි තින් අඩු වෙලා පෙන්නම්. ඒ ගිණුම් තිබ්බනම් කියනවා ගිණුම් තියලා නෑ කිමුකෝ. ඒ ගිණුම් තියලා නෑ. ඒ කියන්නේ දැන් මේක දැන් අපි විකුණුම් පිරිවෙ හැන්නේ කොහොමද සාමාන්‍යයෙන්? ආරම්භක තොගේ අවසන් තොගේ එකතු කරා. නෑ ආරම්භක තොගේට ගැනුම් එකතු කරා. අවසන් තොගේ අඩු කරානේ. ඒතර අවසන් තොගේ භෞතික තොගේ ක්‍රමයට තියෙනකොට භෞතික තොගේ ක්‍රමයට තියෙනකොට අර හානි වෙච්ච තොගයක් ඒ කියන්නේ නැති වෙච්ච තොගයක් මෙතනින් අයින් වෙලා. ඒ කියන්නේ ඒකත් දැන් මෙතන දැන් හරිනම් දැන් අපි මෙතන යනකොට මෙතනින් මේක අඩු කරාම කීයද? 120ක්. ඒක විකුණුම් පිරිවෙ විදිහට යන්නේ. හරිනම් විකුණන්න ගිහලා තියෙන පිරිවෙ අපි 100ක තොගේ විතරයි විකුණලා තියෙන්නේ. ඒ වුණාට මේකට අනුව අපි 120ක තොගේ විකුණලා තිනවලු. ඒ කියන්නේ තොගේ විකුණන්න දර පිරිවෙ ඒ පිරිවෙ විකුණලා තිනවලු 120ක. ඒ වුණාට මේ විදිහට කරොත් ඒ කියන්නේ දැන් මේක අපි වැරදිලා නේ තියෙන්නේ. ඒ කියන්නේ භෞතික තොගේ කියන්නේ ඇත්තරම ව්‍යාපාරයේ තියෙන තොගේ නම් අර අවසන්ත අපි මෙතනින් ඒ ඍණාගේ පෙන්වන්න ඕනේ තව අගයක් තියෙනවා ඒක විකුණලා නැති අගයක් ලෙස. ඒ කියන්නේ මේක අඩුවීමක් නිතර වෙන්නේ. ඒ කියන්නේ මේ තව අගයක් දාන්න ඕනේ ගැන්ලි විදිහට කරලා කියලා. ඒක විකුණන්න නැති අගයක්. විකුණන්න නැති අගයක්. ඒතර මෙතනින් ඒකත් අඩු වෙනවනේ. මෙතන තමයි ඇත්තම තොග ටික තියෙන්නේ. මෙන්න මෙතන අවබෝධ කරගන්න ඕනේ තමන් මේක. ඇත්තම තොග ටික තියෙනවා. ඒ වුණාට 20ක තොග විතරයි ඉතුරුලා තින්නේ. ඒ වුණාට මේක තමයි විකුණුවේ නැති තොගයක්. ඒකත් කවුරු අරන් ගිහලා මොන විකුණුවේ නැති තොගයක් කියලා පෙන්නන මෙතන දානවා. හරිද? ඒ කියන්නේ විකුණුම් පිරිවෙ විකුණුම් පිරිවෙ දැන් විකුණුම් පිරිවෙ අඩුවීමක් නිසා දානවා. ඊට පස්සේ එතකොට 40ක් අඩුලා මෙතන 40 නේ 30ක් නේ 30 දාන්න 30. ඒතර 50ක් sorry 30 දානවා. ඊට පස්සේ දැන් මෙතන 50ක් නේ. ඒතර 50ක් අඩුනම හරියටම 100. ඒ කියන්නේ අපිට ඇත්තටම විකුණුම් ගන්න ඉන්නවා. අපිට මෙතන වෙනස්කම කරාම හරි. ඒ කියන්නේ දැන් විකුණුම් පිරිවෙන් මේ අඩුවීමක් නේ කරන්නේ. ඒ කියන්නේ විකුණුම් පිරිවෙයි අපි වියමක් ලෙස සැලකුවොත් ඒ කියන්නේ ඒක වැඩි වෙනවා නම් හරනේ. අඩු වෙනවා නම් බැර වෙන්න ඕනේ. ඒ කියන්නේ විකුණුම් පිරිවෙ බැර වෙනවා 20කින්. ඒක හර වෙන්නේ කොයිද? ගැණිලක් නේ කරලා තියෙන්නේ. ඒක ගැණිලි ගිණුම. ගැණිලි කියන්නේ ගැණිලි ගිණුම හරි. අපි මෙහෙම හිතන්නේ නැහැ. අපි මේක මම මේ කියන්නේ ඕගොල්ලන්ට දිස්සටහන් න්‍යායත් එක්ක යන්න ඕන හින්දා ඒක පොඩ්ඩක් කියලා දෙන්නද? ඒ වගේ දැන් තොගේ අඩු වෙනවා. ඒ වගේ ඒතර ගැණිලක් කරනවා කොහෙට හරි යනවා ඒක. අන්න ඒ වගේ දෙයක්. ගැණිලි ගිණුමට හරි කෙලින්ම නැත්තම් කෙලින්ම අපිට ගැණිලි ගිණුමට දාන්න නැතුව ඍජුවම දාන්න පුළුවන් වුණා මේ ජංගම ගිණුමට. ඒකේ අඩුවීමක් ඉත පෙන්නන. ගැණිලි ගිණුම දැම්මත් ඒකත් අවසාන එකතු කරලා ජංගම ගිණුමෙන් අඩු කරලා දාන්නේ. ඒ කියන්නේ මේක හැමතිස්සම අවබෝධ කරගන්න ගොඩක් වෙලාට. ගිණුම් වලින්ම. දැන් ගැණිලි ගිණුම දැම්මත් දැන් ගැණිලි ගිණුම උනත් ගැණිලි ගිණුම එකතු අරන් ආවිල්ලා අපි අත්‍තරම කරන්නේ ඒ ටිකත් ගැණිලි ගිණුමත් අපි අවසානට ගිහින් දාන්නේ ඕකටනේ. මොකක් හරි හිමිකම් ගිණුමකට නේ දාන්නේ. නැත්තම් අර ඕගොල්ලෝ දැකලා ඇති තනි පුද්ගල ව්‍යාපාරවල හිමිකමෙන් අඩු කරනවා ගැණිලි. ඒ කියන්නේ හිමිකම අනිත් පැත්තට දානවා කරනවා. ඒ කියන්නේ මේ ටී ගිණුම් වල ටී ගිණුම් මනුවන අපි නිකන් අනිත් පැත්තට දානවා වගේ. ඒක තමයි. ඒ කියන්නේ දැන් ගැණිලි ගිණුම මේකත් ගැණිලි ගිණුමට දැම්ම කරේ. අන්න ඒ වගේ.
හැමතිස්සෙම දිස්සරහනක් තියාගන්න කියන්නේ ඒක දිස්සරහන ගොඩනගා ගන්න පුරුදු කර ගන්න හැමතිස්සෙම. අන්න ඒ වගේ දෙයක්. දැන් මේකෙත් ඒ වගේ දේවල් නෙවෙන්නේ. ඒක මට ගාන කියලා දෙන්න ඕනක් නැහැ. ඔයගොල්ලෝ මේ ගණන් ඕන තරම් හදන්න පුළුවන් මේ ගණන් සරල හදනවා. දැන් ඔයගොල්ලෝ තනියෙන් හදනවා. ඒ ගණන් මට කියලා දෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මේ හිතන විදිහ හැමතිස්සෙම පුරුදු වෙන බලන්න. මේ හිතන විදිහ වලින් තමයි නැත්නම් ඇත්තට මේක උගන්නන්න දෙයක් නැහැ පැය ගණන්. මේ හිතන විදිහ හැමතිස්සෙම පුරුදු කරගන්න බලන්නකෝ. ඊළඟට දැන් මේකේ හවුල් ව්‍යාපාරයේ වෙළඳ බලපත්‍ර අලුත් කිරීම සඳහා නෙතුව විසින් ඒ කියන්නේ මේ හවුල්කරුවෙක් ව්‍යාපාරික වියදමක් දැල්ලා. හවුල්කරුවෙක් ව්‍යාපාරික වියදමක් දැල්ලා. ඒක ව්‍යාපාරය ප්‍රතිපූර්ණ කරන්න ඕනේ. සිය පෞද්ගලික මුදෙන් ගියවත් ඒ ගිණුම්ගත කරන්නේ නැත. ඒ කියන්නේ නෙතුව විසින් ගෙවලා තියෙනවා ඒක ගිණුම්ගත කළා නැල්ලු. ඒ කියන්නේ මේක ඇත්තටම ව්‍යාපාරික වියදමන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරයේ වියදමක් වෙනද වියදම් වල දානවා. ඒ කියන්නේ හර වෙනවා. වියදම් ගෙවුමකට හර වෙනවා. වියදම වැඩිම කෙන එකනේ. වියදම් ගිණුමකට හර වෙනවා. දැන් බැර වෙන්නේ කොහෙද හරන? අපි ගෙවුවන මුදල් ගිණුම. එතකොට අපි ගෙවලා දිනවද? නෑ මේක හවුල්කරුවෙක් ගෙවලා තියෙන්නේ. එහෙනම් හවුල්කරුවාගේ පැත්තට වැටෙන්න ඕනේ. එහෙනම් හවුල්කරුවාගේ ගිණුමකට බැර වෙන්න ඕනේ. ඒ කියන්නේ හවුල්කරුවාගේ ඉන්කම් වැඩි වෙනවා තව. ඒ කියන්නේ එයා තව නිකන් ව්‍යාපාරයට පුතලක් දැම්මා වගේ. හරන එක පියවන්න ඕනේ. ඒක පස්සේ පියවයි. ඒක පියවද්දි මුදල් ගිණුම බැර වෙලා හවුල්කරුවාගේ ගිණුම හර වෙයි. දැනට වියදම් ගිණුම හර කරලා ඒක අපි වියදම ගෙව්වා හවුල්කරුවාගේ ගිණුම බැර කරනවා. හවුල්කරුවාගේ හිමිකම වැඩි කරගත්තා. ව්‍යාපාරයේ ගෙවද්දි ව්යාපාරයේ මුදල් ටික අඩු වෙලා හවුල්කරුවාගේ හිමිකම අඩු කරනවා. ඒ කියන්නේ ඇත්තටම ඒතර මේක කැපිලා ගියාම ඒතර ව්‍යාපාරයේ ගෙවලා වගේනේ. මේක මේ වෙලාව ව්‍යාපාරයේ මුදල් අඩු වෙලා. ඒ ව්‍යාපාරයේ ගෙවලා වගේ නෙන්නේ. ඒ කියන්නේ අවසානට ව්‍යාපාරය පූර්ණ කරාම වෙන්නේ ව්යාපාරයේ ගෙවුවා වගේ තමයි විදම. අන්න ඒක තමයි එතන තියෙන්නේ. ඒක අවබෝධ කරගන්න. අනිත් ඒවා අවබෝධ කරගන්න බලන්න මේ ගණන්. මේ ඉලක්කම් එක්ක හැප්පෙන්න එපා. ඉලක්කම් වලට හැප්පෙන්න ඕනේ නැහැ. ඒක ඔයගොල්ලෝ කැලේ දීලා තින්නේ ඒවත් එක්ක හැප්පෙන්න නෙමෙයි. මෙන්න මේ තීරය අවබෝධ කරගන්න හැමතිස්සෙම. ඊට පස්සේ මෝටර රක්ෂණ වාරිකය ඊට පස්සේ හවුල් ව්‍යාපාරයේ මෙහෙම විදිහට සටහන් කරා. ඒ කියන්නේ මේක අදාළ නැහැනේ. දැන් මේක ඕන දෙයක් තේරෙනවනේ. ඒ කියන්නේ මේ රක්ෂණ වාරිකය ඇතුළත ගෙවලා තියෙනවලු කවුද මේ පුද්ගලික මෝටරද? ඒ කියන්නේ ඒක ව්‍යාපාරයේ තනි පුද්ගලික ලෙස හිතනවා නම් ඒක සංකල්පය අනුව ඒතර මේක අදාළ නැහැනේ. අගයන් මොනවා වුණත් මේක අදාළ නැහැනේ. එතකොට මේ වියදම් ඒ කියන්නේ වියදම් ඔක්කොම හර කළා. මෝටරත රක්ෂණ වාරිකය දාද්දි ව්‍යාපාරයේ මුදල් වලින් ඔක්කොම බැර කරගෙන මෙන්න මේකට හර කරලා ඔක්කොම ටික වියදම් වලට. ඒ වුණාට මෙතන තියෙන අදාළ නැති වියදම. ඒ වියදම අදාළ වියදම බැර කරලා ඒක හර කරනවා හවුල්කරුවගේ මොකක් හරි එකට. අන්න ඒකනේ ඒතර අන්න ඒ වගේ එකක් කරන්න. ඒ කියන්නේ හවුල්කරුවගේ එකට හර කරනවා. දැන් මෙතනදී ඒකේ දැන් අසල කිව්වේ දැන් මේ පැත්ත හර කරනවානේ. ඒ කියන්නේ හවුල්කරුවගේ හිමිකම අඩු වෙනවා. ඒකට අපිට නමක් දෙන්න පුළුවන් ගැණිල්ලක් කරාගෙන. අයි හවුල්කරුවගේ දේවල් මේකෙන් ගෙවාගෙන. ඒ කියන්නේ හවුල්කරුවා අරන් ගියා වගේනේ. අන්න ඒතර අපිට ගැණිල්ලක් විතර දාන්න පුළුවන්. ඒක ගැණිල්ල කියලා හර කරනවා. අන්න ඒ වගේ දෙයක් මෙතන වෙන්නේ. ඊට පස්සේ හවුල්කරුවෙකුට වඳා ගන්නලාදී ඊටකට අමෙන් හවුල්කරුවෙක් බඳා. ඒ කියන්නේ මෙතන කීර්තිනාම ගැලපිල්ලක් වෙන්නේ. මේ කීර්තිනාමය කියන එකේ තේරුම දැන් ඒ කියන්නේ කීර්තිනාමය කියන්නේ ව්‍යාපාරයේ විකුණද්දි දැන් ව්‍යාපාරයේ වත්කම් ව්‍යාපාරයේ කියන්නේ ගොඩ කාලයක් ඉඳලා සමාජයේ නමකුත් දිනා ගන්න ඕනේ. ඒ නම අපිට අගයක් නියම කරන්න බෑ. ඒ කියන්නේ ගිණුම්ගත කරන්න පුළුවන්. දැන් අස්පෘශ්‍යවත්කම් කියලා ගිණුම්ගත කරනවා. ඒ කියන්නේ අපිට සාමාන්‍ය කාගයක් නියම කරන්න අමාරුනේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම තියනවා කියලා පෙන්වන්න බෑ අස්පෘශ්‍ය දෙයක් හින්දා. අන්න ඒ වගේ ඒකින්ද කීර්තිනාමයේ හටගත්තා. ඒ කියන්නේ ව්‍යාපාරයට කවුරු හරි එනවනම් දැන් අපි ව්යාපාරයේ මෙහෙම පටන්ගෙන ටිකක් කාල යනකොට මේක හොඳට දියුණුවලා ලාභ ලබ තියෙනකොට මැදින් එක්කෙනෙක් එනවා. මැදින් එක්කෙනෙක් ඇවිල්ලා දැන් ව්‍යාපාරයට සල්ලි ටිකක් විතරක් දානවා. සල්ලි ටිකක් විතරක් දැම්මම එයා නිකන් ඒක නිකන් එයා මුලින්ම පටන් ගත්තා නම් එයා දියුණු කරන් එන්න බෑ. මෙතෙක් වෙච්ච මහන්සි ඒගොල්ලෝ ගොඩනගාගත්ත දේවල් වලට යමක් අර දෙන්නෙක් ඉන්නවනම් අලුතෙන් එක්කෙනෙක් එනවනම් මේ දෙන්නට මෙච්චර ගොඩනගාගත්ත මහන්සිය මෙයා නිකම්ම ඇවිල්ලා ලාභ ලබන තත්ත්වයට දිහා ආවා. මේගොල්ලෝ අලාභ ලබාගෙන ඇවිල්ලා මේ තත්ත්වයට ආවන් පස්සේ මෙයා ඉතින් ගන්නවනම් ඒක හරියන්නේ නැහනේ. ඒතර මේ දෙන්නට යමක් ගෙවන්න වෙනවා ඒකට. දැන් මේගොල්ලෝ හිටියා කිව්වේ දෙකට එකනේ. ඒ කියන්නේ ලාභය 3ක් නම් දෙන්න දෙක එක බෙදාගෙන තිබ්බා. දැන් ආවන් පස්සේ මේක වෙනස් කරගෙන 5 3 2. ඒ කියන්නේ ලාභය 10ක් නම් මෙයාට භාගයක් හම්බ වෙනවා. ලාභය 10ක් නම් මෙයාට භාගයක්. ඉස්සර මෙයාට හම්බුණාද භාගයක්? මිස්සර මෙයාට භාගයට වැඩි හම්බුණා මේ. හරිනම් එහෙනම් නිකන් 2යි නම් මෙයාට භාගෙට මෙයාට ඊට වැඩි හම්බුණානේ. දැන් මෙයාගේ කොටස අඩු වෙලා ඉන්නේ ටිකක්. මෙයාගේ කොටස ටිකක් අඩු වෙලා. දැන් මෙයාට 3න් ඉස්සර හම්බුණා 3න් එකක්. දැන් හම්බ වෙනවා 3න් එකක්. එහෙනම් 9න් 9ක් තිබ්බනම් 3න් එක හරි. එනකොට 10ක් තියෙනකොට දැන් 3කට වඩා අඩුවෙන් හම්බ වෙනවා. මෙයාට හම්බෙලා. කියන්නේ මේ දෙන්නගෙම කොටසක් මෙයාට ගිහිල්ලා.
එයා මේ ගන්න එක වෙනුවෙන් මේ දෙන්නට අගයක් ගෙවන්න ඕනි. අපිට මේක හොඳටම දැන් මේකෙදි මෙහෙම පේන්න තුනට අපිට මේක හොඳටම බලා ගන්න පුළුවන්. දැන් මේක තුනෝනේ ලාභය මේක 3ක් කියලා හිතලා මේක 10ක් විතරනේ. අපි මේ දෙක සමාන කරගත්තොත් මේ දෙක සමාන කරන්න පුළුවන් 15 වෙනි. මේක 15ට ගේන නම් 5ෙන් ගුණ කරන්න ඕනේ. 3 15ට ගේ. මේක මේ අරේ ලවයන් ඒ කියන්නේ ලවය සමාන කරාම මේ දෙක අපිට තීරණයක් ගන්න පුළුවන්. සමාන දර්ශක තීරණයක් ගන්න පුළුවන්. ඒතර 15යි. ඒ කියන්නේ ඕගොල්ලෝ කවුන්ට් කියන එක මේ ලොකුට හිතන්න එපා. ඒ කියන්නේ අපිට මෙහෙම ගණන් දාලා හිතුවට ඒක අපිට පොඩි දේවල් ආපහු කරන්න දෙන්නේ. හැමතිස්සෙම හරි දේවල් ඕනට වැඩි දේවල් ඉගෙන ගන්න යනවා. අදාළ දේවල් ටික මිස් කරලා ඒකයි වෙන්නේ ගොඩක් අයට. මම නම් හිතන විදිහට අපේ පැත්තට යනවා. මම දන්න දේවල් කරනවා. කියන්නේ ගොඩාක් දේවල් හොයන්න යනවා. ගොඩක් දේවල් හොයන එක හොඳයි. කියන්නේ අදාළ දේවල් ටික ඉගෙන ගන්න නැතුව. මේක 15ට ගත්ත කියමුකෝ. දැන් මේක 15ට ගන්න මේක දැන් මේවත් සමාන වෙන්න බෑ. එහෙනම් මේකත් 5න් ගුණ කරනවා. ඒතර 10න් 5. 10න් 5නේ. දැන් මේගොල්ලෝ 15ට ගෙන්න බෑ. මේගොල්ලෝ 15ට ගෙන්න එකෙන් දෙකෙන් ගුණ කරලා බෑනේ. එකමාරෙන් ගුණ කරන්න ඕනේ. වෙන සංඛ්‍යාවක් ගන්න පුළුවන්. අවුල නැග් ගමුකෝ එකමාරෙන් ගුණ කළා. ඒතර 5 එකමාරෙන් ගුණ කරොත් 7මාරයි. මේක ඉතර දෙයක් නේ අමාරු නෑ. 7මාරයි. 3 එකමාරෙන් ගුණ කරොත් 4මාරයි. ඒ කියන්නේ 3කුයි තව භාගිකුයි 3. 3 භාග එකමාරනේ. ඒතර 4මාරයි. ඊළඟට 2 එකමාරෙන් ගුණ කරොත් 3යි. මෙන්න මෙයා කියන්නේ. දැන් බලන්න මේගොල්ලෝ 10ක් ලාභය ලැබමින් හිටිය මෙයා දැන් මෙයා 5ක් ලැබමින් හිටියා. දැන් සමානයි මේක. ඒතර අපිට තීරණයක් ගන්න පුළුවන්. මේ හරයන් සමානයිනේ. හරයන් සමානයිද අපිට එක තීරණයක් ගන්න පුළුවන්. හරය මේ පැත්තේ ලියවෙන මේ පැත්තේ ලියාගත්තට උඩින් ලියන්න ඕනේ. පහලින් ලියන්න ඕනේ. ඒ මාවුල නැහැ. ඒතර දැන් මෙයා 10ක් ලාභ ලැබමින් හිටියා. මෙයා ආවට පස්සේ 7මාරයි. මෙයා අඩු වෙනවා 2මාරක්. 2මාරක් අඩු වෙනවා. මෙයා 5ක් ලාභ ලැබමින් හිටියා. මෙයා ආවට පස්සේ 4මාරයි. බිඳුෂන් 5ක් අඩු වෙලා. ඉතින් මෙයා කැප කළා ටිකක් මෙයාත් කැප කළා. ඒ කියන්නේ ඉස්සර අපි ගොඩනගාගත්ත දේවල් ඒ කියන්නේ මේගොල්ලෝ අමාරුවෙන් ගොඩනගාගත්ත දේවල් මෙයා කැප වෙනවා මේ. එයාට මේ කැප වුණ ප්‍රමාණය මෙයාට ගෙවන්න කියනවා. ඒකයි මේකට අපි ඉස්සර ගණන් වල කියන කැප කළ අනුපාතය කියලා. මෙන්න මෙතන අනුපාත වලට. මෙයා 2මාරක් කැප කරා. මෙයා බිඳුෂන් 5ක් කැප කරා. ඒතර දෙක ඔක්කොම කැප කළා 3ක්. ඒ කැප කරපු 3ම මෙයාට ගියානේ. කාට තපත යන්නේ නැහැ. එයා ගත්ත ඒ 3ම. මෙයා මේ තන් ඇවිල්ලා ගන්නවා. මේගොල්ලෝ කැප කරනවා. මේගොල්ලෝ නිකන් ඇවිල්ලා මේක ගන්නවා. ඒ කියන්නේ සල්ලියගෙත් දානවා තමයි. ඒ කියන්නේ මේ ව්‍යාපාරෙට යොදවන්නේ. ඒ කියන්නේ මේගොල්ලොත් මුලින් ව්‍යාපාරයට යොදවනවා. අලාබ ලබලා ඒගොල්ලෝ ගොඩනගාගෙන ආපු දෙන්නේ. ඒකින්ද මේක මෙන්න මේ කැප කරපු ටික මෙයාට දෙන්න ඕනේ. මෙන්න මේගොල්ලොන්ට මේ දෙන්නට. ඒ දෙන්න අතර බෙදන්න ඕනේ. මේකට සූත්‍රයක් තියෙන්නේ හැමතිස්සෙම පැරණි ලාභ ලාභ අනුපාතයේ බැර නව හර කියලා. අන්න ඔක තමයි ගොඩක් අය මතක තියාගන්න. ඒක තේරුම මෙන්න මේකයි. ඒ කියන්නේ දැන් මේක හිමිකම් ගිණුමන්නේ. පැරණි බැර කියන්නේ මෙතන බැර වෙනවා. නව හර. ඒ කියන්නේ පැරණික මේකනේ. පැරණික මේක. ඒ කියන්නේ ලොකු ගණන්. මේ දෙන්නගේ ලොකු ගණන්. නව එක හර වෙනවා මෙතනට. ඒ කියන්නේ ලොකු ගාණක් ඒ කියන්නේ ලොකු ගාණක් එකතු වෙලා දැන් මෙයාගේ ඉදිරිය ගමුකෝ. මෙයාට ලොකු ගාණක් එකතු වෙලා පොඩි ගාණක් අඩු වෙනවා. ඒ කියන්නේ මෙයාගේ සමස්තය වැඩි වෙනවානේ. සමස්තය වැඩි නෑ. මෙයා ගෙවන්න එපේ. අර කැපකිරීම වෙනුවෙන් මෙයා ගෙවනවා. මෙයාගෙත් එහෙමනේ. 5ක් වැඩි වෙනවා. මේ 4.5ක් අඩු වෙනවා. 5ක් වැඩි වෙනවා. 4.5ක් අඩු වෙනවා. එහෙමනේ. නවනේ මේක. මේක නව, මේක පැරණි. නෑ. මේක පැරණි, මේක නව. අනේ ඒතුල මේ ටික මෙතනට එන්නේ. 4.5කුත් මෙයාගෙත් අඩු වෙනවා. ඒතර මෙයාගේ 0.5කින් මෙයාත් වැඩි වෙලා. ඒතර එයාගෙත් වැඩි වෙනවා. මෙයා කැපකිරීම වෙනුවෙන් ගෙවනවනේ. එතකොට මෙයා ගෙවන හින්දා මෙයාගේ පළවෙනි පාර අඩු වෙන්න ඕනේ. මෙයාගේ පළවෙනි පාර කියන්නේ දැන් මෙයාගේ මෙයාගේ නවනේ. නව එක මෙතනට එන්නේ. මෙයාගේ මේ පැත්තේ වැඩිවීමක් කිසිම දෙයක් නැහැ. ඒත් අඩුවීමක් විතරයි පෙන්වන්නේ. කියන්නේ ප්‍රමාණය ගෙවනවා. කියන්නේ දැන් මෙයා දාන්නේ කියලා බලන්නකෝ. මෙයා යොදවන්නේ ඇස්තමේන්තු මෙන්න මේ ගන්න යොදවන්නේ. ඒ කියන්නේ මේ කීර්තිනාමය මේකනේ. ඒ කියන්නේ කීර්තිනාමය තමයි මේ කීර්තිනාමය අපි කියන්නේ ලාභ ලැබෙමින් හිටියනම් ඒ ලාභ මේ විදිහට බෙදාගත්තා නම් කීර්තිනාමය වුණත් ඇත්තේ මෙන්න මේ විදිහට කියලා හිතනවා. මේ දෙන්න මේ වගේ කියන්නේ ලාභ වලට දායක වෙනවා කියන්නේ ඒගොල්ලෝ මහන්සි වෙන ප්‍රමාණයට අනුවනේ ඒගොල්ලෝ ලාභ ගන්න. ඒ කියන්නේ අන්න ඒකෙදි හිතනවා දැන් මේ විදිහට ගත්තා නම් කියන්නේ මෙන්න මේ විදිහට ගත්තා නම් 10 5යි විදිහට කියන්නේ මේගොල්ලෝ මහන්සි වෙච්ච විදිහනේ. ඒ මහන්සි වෙච්ච තරමටම මෙයා 10ක් කීර්තිනාමේ 15යි නම් මෙයා කීර්තිනාමේ 10ක් උපයන්නේ නැති. මෙයා කීර්තිනාමේ 5ක් උපයන්නේ නැති. අන්න ඒ වගේ වැඩ කර ප්‍රමාණයටම කීර්තිනාමෙත් උපයලා දෙනවා. ඒක තමයි අපි ලාභ ලාභ අනුපාත වලට කීර්තිනාමෙත් කඩන්නේ.
එතකොට 15 වෙනි එතකොට කීර්තිනාමය දැන් අපි කීර්තිනාමය මේ දැන් මේක මේ විදිහටම දැම්මත් කී එතන 10000යි මේක බිඳුවක වැඩි වෙන්නේ දැන් බිඳුව කපලා ගත්තොත් බිඳුව කපලා ගත්තොත් එහෙම මේ පැත්තේ 1500 කියන්නේ මෙතන 1000යි මෙතන 500යි බැර ওই දෙක බැර වෙනවා කීර්තිනාමය කියලා නෑ ප්‍රාග්ධනය කියලා මේ පැත්තේ ප්‍රාග්ධනය එකම ගිණුමනේ ප්‍රතිසටහන වැටෙන්නේ ප්‍රතිසටහන කියන එකම ගිණුම වැටෙනකොට ඒකට ප්‍රති කියලා කියන්නේ නැත්නම් ඒ ගිණුමේ නම ලියවම හරියි මේ පැත්තේ ලියනවා ප්‍රාග්ධන කියලා ලියලා මේ ගිණුම නම් ප්‍රාග්ධන ගිණුමනේ ඒ ලොකු දේවල් ගලපන්නේ ප්‍රාග්ධන ගිණුමනේ එදිනෙදා වෙන්නේ නැති දේවල් අන්න ඒකයි මේක ජංගම ගිණුම ගලපන්න බෑ කීර්තිනාමය ඒක එදිනෙදා වෙන දේ ගණන් දෙනවක් නෙවෙන්නේ ඒත් දැන් මේකට බැර වෙන්නේ නෑ හර වෙන්නේ මෙන්න මේ ටික ඒ කියන්නේ 77000 නෙවෙයි 750යි 450යි 300යි අනේ ටිකනේ 1100යි 500 හරි 300 ඔව් එතකොට මෙයාගෙන් 300 කියන්නේ 300ක් කියන්නේ ලක්ෂ 3ක් මෙයා ලක්ෂ 3ක් ගෙවන්න ඕනේ ඒ කියන්නේ මෙයා අරන් එන්නේ කීයද ප්‍රාග්ධනයේ 3000 දැම්මන් පස්සේ හරිද කියන්නේ මෙයා ප්‍රාග්ධනය දාන මේ බැලපැත්තට එන්නේ එයා 3000 දැම්මට පස්සේ කීර්තිනාමය ඔක්කොම ගැලපුණාට පස්සේ ඉතුරු වෙන්න ඕනේ මෙයාගේ 300 කඩු වෙන්න එපා මෙයා මේ ගෙවන්න එපා මේගොල්ලන්ට ඉතුරු 2700ක් ඉතුරු වෙන්න ඕනේ අපි උත්තරේ මෙන්න මේක ඇවිල්ලාද කියලා බලමුකෝ මෙන්න බලන්න මේ උත්තරේ මෙයා යොදවනවා මේ අර මං කිව්ව ගණන්මයි මේගොල්ලෝ කීපීත්‍රාම යොදවනවා මේ අර විදියටමයි මෙන්න මෙයා මේ අවසාන ශේෂයන් පාගේ ශේෂය පහළට ගෙන ගියා. يعني ඊළඟ අවුරුද්දට ගෙන යන ශේෂය. මේ මෙතන තියෙන අපිට මේ ගිණුම් දැක්කම හිතෙන්නේ මෙන්න මෙතන තියෙනවා අරන් යනවා කියලා. ඒ කියන්නේ මම කියන මුලින්ම ගිණුම් කරන දෙන අයටම එහෙම හිතෙන්නේ ගොඩක් අය හිතන්නේ මෙන්න මේක කියලා. මේක මේ හදන්නේ මෙන්න මෙතන අපි ගන්න මේක ගණනය කිරීම පහසුවට. ඒ කියන්නේ මේ දෙක බැලන්ස් කරලා මෙතන උත්තරේ ගන්න පහසුවට තමයි මෙන්න මේක ගන්නෙ. ඒකට ඇත්තරම ගිණුමේ ශේෂය තමයි මෙන්න මේක. ඊළඟ අවුරුද්දට අරන් යන. ඊළඟ අවුරුද්ද ඊළඟ මාසෙට අරන් යන මෙතන. මේ ඉතින් ඊළඟ අවුරුද්දට අරන් යන මෙයා 2700. එයා මේ දෙන්නට ගෙවන්න එපා මේක. මේ දෙන්නගේ 1000ක් අඩු වෙලා මෙයාගේ 750ක් නෑ 1000ක් එකතු වෙලා 750ක් අඩු වෙනවා. ඒ කියන්නේ මෙයාගේ සම්පූර්ණ 250ක් වෙලා. මේ දෙන්නට ගෙවපු 300 තමයි මේ අඩුමයාගේ අඩු වෙලා තියෙන්නේ. ඒක යන්නේ කියනවා හොඳට බලන්න සිලබස් එකේ උනත් කියලා තිනවා ප්‍රාග්ධන ගිණුමේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ කියලා. ඒ දෙන්නක වෙනස්කම් වුණාට ප්‍රාග්ධන ගිණුමේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ කියලා කියනවා. ඒයි ප්‍රාග්ධන ගිණුමේ කිසිම වෙනසක් වෙන්න දෙයක් නැහැ නේ. මෙයාගෙන් අඩු වෙලානේ මෙයාට යන්නේ. මේ ප්‍රාග්ධනේ එන්කට ප්‍රාග්ධන ගිණුම වැඩි වෙනවා තමයි. ඒ වුණාට මෙන්න කීර්තිනාමේ ගැළපීමේදී ප්‍රාග්ධන ගිණුම කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඇයි මෙයාගෙන් අඩු වෙච්ච ටිකක් තමයි මෙයාගේ ප්‍රාග්ධන ගිණුමට වැඩි වෙන්නේ. ඒ කියන්නේ මෙයාගේ account වලින් ගලවලා මේ දෙන account වලට දානවා වෙන්නේ. අන්න ඒක තමයි මෙතන වෙන්නේ. ප්‍රාග්ධන ගැළපිල්ලත් හරි ප්‍රාග්ධන ගිණුම ගැළපිලා ගැලපුවා 19 ගණන් වල 2019 පෙපරෙත් මම බැලුවා 2019 පෙපරෙත් තියෙන්නේ ඔය වගේම කරන්ට් එකක් තමයි. ඒ කියන්නේ මේක හැමතිස්සෙම මේ ගාණෙන් ගානට අපිට සාකච්ඡා කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලෝ ගාණෙන් ගාන හදන්න ඕන වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් එකට හදන්නේ හොඳයි. දැන් ගාණෙන් ගාන හැමතිස්සෙම ඒ අවබෝධ කරගන්න බලන්න. එතන ඒ ගාණෙන් කියලා දෙන්නේ මොකද? අලුත් ගානක් තියෙනවා. අන්න ඒ ගාන පොඩ්ඩක් බලන්න. ඒ ඇවිල්ලා තියෙන විදි. අන්න ඒ විදිය අවුලට දාගන්න. එතකොට ඕන ගානක් කොයි විදිහට ආවත් අපිට මේ පොඩි දේවල් ගැන මේ සැලකිලිමත් වෙනවා නම් ඕන ගානක් හදා ගන්න පුළුවන් අපිට. අද හුල්ලා පාර පාඩමේ මම කියලා දෙන්න ඉතින් හිටපු ටික ඔක්කොම ඉවරයි. වෙනත් පාඩමකින් වෙන දවසක හමු වෙමු.